අයිබෝන් හොඳයි අදනී දුයි පුතේ ඉතින් අපි අදත් අපේ වාණිජ පන්තියේ පාඩමට එකතු වෙන්නයි සූදානමින් ඉන්නේ. හොඳයි දුයි පුතේ අපි අද දවසේ සාකච්ඡා කරනවා ප්‍රධාන කාරණා කීපයක් හිමිකම් ආදායම් ඒ වගේම වියදම් පිළිබඳව. හොඳයි. එහෙනම් අපි අද පාඩමට යමු. අපි ඉස්සෙල්ලම කතා කරමු මේ හිමිකම් කියන්නේ මොනවද කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉක්විටි කියලා. එතකොට හිමිකම කියලා කියන්නේ ආයතනයක තියෙන වත්කම් වලින් අයිතිකරුවන්ට අයත් ප්‍රමාණය. තනි පුද්ගල ව්‍යාපාරයක නම් ඉන්නේ එක අයිතිකරුවයි. ඒ වගේම හවුල් ව්‍යාපාරයක නම් අයිතිකරුවන් එක් අයෙකුට වඩා වැඩිපුර ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ හොඳින්ම දන්න විදිහට සමාගමක නම් අයිතිකරුවන් එක් අයෙකු ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නට පුළුවන්. ඉතින් මේ ආයතනයේ තියෙන සියලුම වත්කම් වලින් අයිතිකරුවන්ට අයිති ප්‍රමාණය අපි කියනවා හිමිකම් කියලා. ඉතින් අපි මේක මොන්චි උදාහරණයකින් මෙන්න මේ විදිහට ගමු. සිල්වා මෝටර්ස් කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. සිල්වා මහත්මයා මේ ව්‍යාපාරයේ තුල කරන්නේ 3-wheel රථ ඒ වගේම මෝටර් බයිසිකල් ඒ කියන්නේ පාවිච්චි කරපු 3-wheel ඒ වගේම මෝටර් බයිසිකල් අරගෙන නැවත විකිණීම තමයි මේ ව්‍යාපාරය කරන්නේ. අද දවස පුරාවටම අපි කතා කරන්නේ මෙන්න මේ උදාහරණයත් එක්කම. ඉතින් මේ සිල්වා මහත්මයා මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට ආරම්භක ප්‍රාග්ධනය විදියට යොදනවා රුපියල් ලක්ෂ 5ක මුදලක්. ඔන්න සිල්වා මහත්මයා රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යොදලා පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා සිල්වා මෝටර්ස් කියලා. ඊපස්සේ මේ අවස්ථාවේදී මතක තියාගන්න මම පුංචි ප්‍රශ්නයක් ඔයගොල්ලෝන් අහුවොත් එහෙම මේ වන විට මේ සිල්වා මෝටර්ස් කියන ආයතනයේ තියෙන වත්කම් ප්‍රමාණයේ වටිනාකම කීයද? ලක්ෂ 5යි. බොහොම හරි. මොකද හේතුව ව්‍යාපාරය ආරම්භ කරන්න සිල්වා මහත්මයා ලක්ෂ 5ක මුදලක් යොදවලා තියෙනවා. යොදවපු මුදල ව්‍යාපාරයේ තියෙනවා. එහෙනම් ලක්ෂ 5යි. එහෙනම් මේ ව්‍යාපාරයේ හිමිකාරත්වය කොච්චරද? අයිතිකරුට අයිති ප්‍රමාණය කොච්චරද? මම කිව්වා ව්‍යාපාරයක හිමිකාරීත්වය එහෙම නැත්නම් හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට අයිති මුදල. එහෙනම් මේ ව්‍යාපාරේ නම් ලක්ෂ 5යි. මොකද හේතුව සිල්වා මහත්මයා යොදපු මුදල ලක්ෂ 5යි. දැන් මේ උදාහරණයෙන් අපි තව චුට්ටක් ප්‍රසාරණය කරලා බලමු මෙන්න මේ විදිහට. සිල්වා මහත්මයා ව්‍යාපාරය ආරම්භ කරනවා ලක්ෂ 5ක මුදලක් යොදලා. ඔහුට ටික දවසක් ව්‍යාපාරය කරගෙන යනකොට තේරෙනවා මේ ලක්ෂ 5 කියන මුදල ප්‍රමාණවත් නැහැ මේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යන්නට කියලා. ඒ නිසා ඔහු ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගන්නවා. දැන් මම ඕගොල්ලෝගෙන් අහුවොත් මේ අවස්ථාවේදී මේ සිල්වා මෝටර්ස් කියන ව්‍යාපාරේ සම්පූර්ණ වත්කම කීයද කියලා? කීයද? ලක්ෂ 10යි. අයිතිකරු යොදවපු ප්‍රාග්ධනයේ ලක්ෂ 5යි, බැංකු ණය ලක්ෂ 5යි. ලක්ෂ 10ක වත්කමක් ව්‍යාපාරේ තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී සිල්වා මහත්මයාට මේ ලක්ෂ 10ම අයිතිද? නෑනේ නේද? ඔහුට අයිති වෙන්නේ ලක්ෂ 5යි. ඔහු යොදවපු ලක්ෂ 5 පමණයි. ඊට අමතරව ලක්ෂ 5ක බැංකු ණය වගකීමක් මේ ව්‍යාපාරය තුල පවතිනවා. දැන් පැහැදිලි නේද? එහෙනම් හිමිකාරීත්වය එහෙම නැත්නම් හිමිකම ඉක්විටි එක කියලා කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ වත්කම් ප්‍රමාණය නොවේ අයිතිකරුවන්ට අයිති ප්‍රමාණය. අපි දැන් මේ සිල්වා මෝටර්ස් උදාහරණය තවත් දුරටත් පොඩ්ඩක් ප්‍රසාරණය කළ මෙන්න මේ විදිහට බලමු. සිල්වා මහත්මයා සුපුරුදු පරිදි ව්‍යාපාරය ආරම්භ කරනවා. බැංකු ණය ලක්ෂ 5ක් ලබා ගන්නවා. මාසයක් ගනුදෙනු කරාට පස්සේ සිල්වා මහත්මයාගේ මේ ව්‍යාපාරයට ලක්ෂයක ලාභයක් ලැබෙනවා. දැන් මම ඔයගොල්ලෝගෙන් අහනවා මේ ව්‍යාපාරයේ සමස්ත වත්කම කොපමණද කියලා. ප්‍රාග්ධනයේ ලක්ෂ 5යි, බැංකු ණය ලක්ෂ 5යි, ලාභය ලක්ෂයයි. එහෙනම් සමස්ත වත්කම ලක්ෂ 11යි. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වන විට මේ ව්‍යාපාරයේ වගකීම කීයක්ද කියලා. වගකීම කීයද? ලක්ෂ 5යි. බැංකුවෙන් ගත්තු ණය ප්‍රමාණය. මොකද තාම මාසයක් විතරයි ගිහිල්ලා තින්නේ. ණය ගත්තට ගෙවීම් කළේ නැති හින්දා මේ ව්‍යාපාරය
තවදුරටත් බැංකුවට ලක්ෂ 5ම ගෙවන්නට ඕන. එක වාරයක්වත් තාම ගෙවලා ඉවර නැහැ. එහෙනම් බාහිර පාර්ශවයන්ට මේ ව්‍යාපාරයේ ගෙවිය යුතු මුදල ලක්ෂ 5යි, සමස්ත වත්කම ලක්ෂ 11යි. එහෙනම් සිරිපාල මහත්මයාට අයිති ප්‍රමාණය කොච්චරද? ලක්ෂ 6යි. මේ ලක්ෂ 6 හැදෙන්නේ කොහමද? ඔහු යොදවපු ප්‍රාග්ධනය, ඒ වගේම ව්‍යාපාරයේ උපයෝගපු ලාභය. එහෙනම් දෙපතේ ඔන්න තවත් එක දෙයක් ඔබට ඉගෙන ගන්නට පුළුවන්. එහෙනම් හිමිකාරත්වය, එහෙම නැත්නම් හිමිකම වෙන්නේ අයිතිකරු යොදපු ප්‍රාග්ධනය, මූලික වශයෙන් යොදවපු මුදල ප්‍රාග්ධනය, ඒ වගේම ඔහු අතිරේක ප්‍රාග්ධනය යෙදුවා නම් එයත් අපිට ඔහුගේ හිමිකම විදියට ගන්න පුළුවන්. ඊට අමතරව මොකක්ද? ව්‍යාපාරයේ ලැබපු ලාභත් අපිට අයිතිකරුවන්ට අයිති හිමිකම යටතට ගන්නට පුළුවන්. මම හිතනවා දැන් හිමිකම කියන එක ඔබට හොඳටම පැහැදිලි ඇති කියලා. දැන් අපි ලාභය කියන සංකල්පය ගැන කතා කරනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා profit කියලා. මොකක්ද මේ ලාභය කියන්නේ? දෙපොතේ ලාභය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියාට පස්සේ ව්‍යාපාරිකයාට ලැබෙන වරප්‍රසාදය. මේ ව්‍යාපාර කටයුතු කිරීම වෙනුවෙන් ඔහුට ලැබෙන දේ තමයි ලාභය කියලා කියන්නේ. අපි ගිණුම් කරණයට අනුව ලාභය ගණනය කරන්නේ කොහොමද? ආදායමෙන් අඩු කරනවා වියදම. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාරයේ උපයෝගපු ආදායම ඒ සඳහා වැය වෙච්ච වියදමට වඩා වැඩි නම් අන්න ඒ වැඩි ප්‍රමාණයට අපි කියනවා ප්‍රොෆිට් එක කියලා. නොයසේනම් ලාභය කියලා. දැන් ඔබට හොඳටම පැහැදිලි ව්‍යාපාරික ලාභය කියන්නේ මොකක්ද කියලා. හරි. හොඳට මතක තියාගන්න, ලාභය නිසා අයිතිකරුගේ හිමිකාරත්වය වැඩි වෙනවා. මම ඒක උදාහරණයෙන් කලිනුත් පැහැදිලි කරා. දැන් අපි තව උදාහරණයක් අරගෙන අර කලින් ගත්ත උදාහරණය එක ස්ක්‍රීන් එකකට දාලා ඔයගොල්ලන්ට පෙන්වුවොත් එimhe ඔන්න සිල්වා මහත්මයාගේ ව්‍යාපාරය තිබිලා තිනවා. ඔහු ප්‍රාග්ධනය ලක්ෂ 5ක් යෙදුවා, බැංකු ණය ලක්ෂ 5ක් යෙදුවා. එතකොට සමස්ත වත්කම ලක්ෂ 10යි, හිමිකම ලක්ෂ 5යි. දැන් දෙවෙනි අවස්ථාව. සිල්වා මහත්මයා ප්‍රාග්ධනය ලක්ෂ 5ක් යෙදුවා, බැංකු ණය ලක්ෂ 5ක් අරගෙන තිනවා. කාල පරිච්ඡේදයේ ලාභය ලක්ෂයයි. එහෙනම් සමස්ත වත්කම ලක්ෂ 11යි, හිමිකාරත්වය එහෙම නැත්නම් හිමිකම ලක්ෂ 6යි. දැන් ඔබට පේනවා පැහැදිලිවම පළවෙනි අවස්ථාවේදී හිමිකම ලක්ෂ 5යි, ලාභය ලැබුවාට පස්සේ හිමිකම ලක්ෂ 6යි. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් ව්‍යාපාරයක ලාභය නිසා අයිතිකරුවන්ගේ හිමිකම එහෙම නැත්නම් හිමිකාරීත්වයේ අයිතිය වැඩි වෙනවා කියලා. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ හිමිකම් වැඩි වෙන්නේ ලාභයෙන්ම විතරද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කලින් කතා කරා ප්‍රාග්ධනය අතිරේක වේදුවහම හිමිකාරත්වය වැඩි වෙනවා. ඒ වගේම ලාභය ලැබුවට පස්සේ හිමිකාරත්වය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ නැත. ඒ කියන්නේ හිමිකාරත්වය වැඩි වෙන්නේ ලාභයෙන්ම විතරක් නොවේ. එහෙනම් මොන වගේන්ද වැඩි වෙන්නේ? මම කලින් කිව්ව විදිහට අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම. ව්‍යාපාරිකයා Taman මූලිකව ව්‍යාපාරයට මූලික වශයෙන් යොදපු ප්‍රාග්ධනයට අමතරව අතිරේක ප්‍රාග්ධනයේ යෙදුවොත් එහෙම අන ඒ හේතුව නිසා අයිතිකරුගේ හිමිකාරීත්වය එහෙම නැත්නම් හිමිකම වැඩි වෙනවා. දැන් අපි කරුණු දෙකක් ඉගෙනගෙන තියෙනවා අයිතිකරුගේ හිමිකම වැඩි වෙන්නට. අතිරේක ප්‍රාග්ධනයේ යෙදීම සහ ලාභය ලැබීම. දැන් ඔබට පැහැදිලි ඇති මේ කියපු කාරණාව. ඊළඟට අපි යනවා මෙන්න මේ අතිරේක ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද කියන එක බලා ගන්න. අතිරේක ප්‍රාග්ධනය යොදන්නේ අයිතිකරුට ඕන නම් පුළුවන් මුදල් මේ වශයෙන් අතිරේක ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට යොදවන්න. ඔහු කල්පනා කරන ව්‍යාපාර කටයුතු කරන් යන්න තියෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඔහු බැංකුවක ඉදිරි කරපු මුදල් ප්‍රමාණයක් තියෙනවා දැනට ආරක්ෂා සහිතව. ඔහු ඒ මුදල් ප්‍රමාණය අරගෙන ඒක ව්‍යාපාරයට යොදවනවා. අන්න ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනයේ මුදල් විදියට යෙදවීම. ඒ විතරක් නෙවෙයි. ඔහුට ඕන නම් පුළුවන් වත්කමක් විදියට අතිරේක ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට යොදවන්න. ඒක කරන්නේ කොහොමද? මෙහෙම හිතන්නකෝ. ව්‍යාපාරිකයා දැනට ව්‍යාපාර කටයුතු කරගෙන යන දුවේ පුතේ රෙන්ට් එකට ගත්තු එහෙම නැත්නම් බද්දට ගත්තු ගොඩනැගිල්ලක. ඔහු කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. හැමදාම බදුකුලිය වගේ වෙන්න බෑනේ. ඔහු Tamanගේ පෞද්ගලික ධනය යොදවලා ගොඩනැගිල්ලක් හදනවා ඉඩමක් මිලදී අරගෙන.
ඊට පස්සේ ඒ ගොඩනැගිල්ල ව්‍යාපාරය සඳහා ලබා දෙනවා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයා Tamanගේ වත්කමක්. ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ල Tamanට පෞද්ගලිකව තියෙන ගොඩනැගිල්ල. ඔහු ඒක ලබා දෙන ව්‍යාපාරයට. අනේ ඒ ආකාරයෙන් වත්කමක් ප්‍රාග්ධනයේ විදිහට යොදන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් එහෙම ව්‍යාපාරිකයාට නිතර ලොරියක අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රධාන නගරයට ගිහිල්ලා භාණ්ඩ Tamanගේ වෙළඳසැලට අරගෙන එන්න. ඔහු මේ සඳහා Tamanගේ පෞද්ගලික ලොරිය යොදවනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා Tamanගේ ලොරිය මේ ව්‍යාපාරිකයා ලබා දෙනවා. එහෙනම් අන්න ඒ අවස්ථාවේ ප්‍රාග්ධනයේ විදියට වත්කමක් තමයි යෙදෙව්වේ. එහෙනම් අපිට කියන්නට පුළුවන් අයිතිකරුට අතිරික්ත ප්‍රාග්ධනය යොදන්නට පුළුවන් මුදල්මය වශයෙන් ඒ වගේම වත්කම් වශයෙන්. මම හිතනවා ඔබට ඉතාමත්ම පැහැදිලි ඇති කියලා. දැන් අපි බලනවා තවත් අලුත් concept එකක් ආදායම. හරි නේද? එහෙනම් ආදායමට අපි ඉංග්‍රීසියෙන් කියනවා income කියලා. අපි බලමු මේ income කියන එක එහෙම නැත්නම් ආදායම නිර්වචනය කරන්නේ කොහොමද කියලා. අයිතිකරු අතිරේක ප්‍රාග්ධනය යෙදවීම හැරෙන්නට ව්‍යාපාරයේ හිමිකම වැඩි කිරීමට බලපාන සාධක වලට අපි කියනවා ආදායම් කියලා. අපි කිව්වා අයිතිකරු අතිරේක ප්‍රාග්ධනය යෙදුවට පස්සේ ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා කියලා. මීට අමතරව වෙන හේතු නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා නම් අපි ඒ අවස්ථාවේදී ඒ දේවල් වලට කියනවා ව්‍යාපාරයේ ආදායම් කියලා. මේක අපි උදාහරණයක් කිව්වට පස්සේ ඔබට හොඳට පැහැදිලි වෙනවා. අපි බලමු උදාහරණ කීපයක්. විකුණුම් එහෙම නැත්නම් සේල්ස්. දුවේ පුතේ ව්‍යාපාරික පවතින ප්‍රධානම ආදායම තමයි විකුණුම්. ඕනෑම ව්‍යාපාරයක තියෙන ප්‍රධානම ආදායම තමයි විකුණුම්. හිතන්න. චිල්ලර බඩු විකුණන වෙළඳ සැලකනම් බඩු මිල දී ගන්නවා විකුණනවා. එතකොට විකිණීමෙන් ලැබෙන ආදායම තමයි ව්‍යාපාරයේ ප්‍රධානම ආදායම. එතකොට මේක හරහා කොහොමද ලාභය වැඩි වෙන්නේ? හිතන්නකෝ අපි කලින් ගත්ත උදාහරණය ගන්නකෝ. සිල්වා මහත්තයාගේ ව්‍යාපාරේ ඔහු ත්‍රිවිල් රථයක් ගන්නවා 4,50,000ක මුදලට. අරගෙන ලක්ෂ 5කට විකුණනවා. ලක්ෂ 5කට විකුණුවාට පස්සේ අර 4,50,000යි ලක්ෂ 5යි අතර ප්‍රමාණය අපි කියනවා ලාභය. අන්න ලාභය මගින් හිමිකම වැඩි වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් විකුණුම් නිසා ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. දෙවෙනි උදාහරණය ගන්න. වදුකුලී ආදායම. හිතන්න අපේ ව්‍යාපාරිකයාගේ ව්යාපාරයේ තියෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ එක්තරා කොටසක විතරයි. තවත් කොටසක් තියෙනවා හිස් විදියට. ව්‍යාපාරිකයා කල්පනා කරනවා ඇයි මම මේ කොටස නිකම්ම හිස් විදියට තියන්නේ? මම මේක බද්දට දෙනවා. එහෙම හිතලා ඔහු වෙනත් ව්‍යාපාර කටයුත්තක් සඳහා අර කියපු හිස් අවකාශය බද්දට දෙනවා. දුන්නට පස්සේ හැම මාසයක් අවසානයේම ව්‍යාපාරිකයාට ලැබෙනවා බදු කුලී ආදායම. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා rent income කියලා. මෙන්න මේකත් ව්‍යාපාරයේ ආදායමක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඒ වගේම පොලී ආදායම. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා interest income කියලා. ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයේ යම්කිසි අතිරික්ත මුදලක් තියෙනවා. මේ ව්‍යාපාරික මුදල ව්‍යාපාරය තුල තියාගන්නේ නැතිව ව්‍යාපාරිකයා මොකක්ද කරන්නේ? ඔහු බැංකුවක ගිහිල්ලා මේක ස්ථාවර තැන්පතුවක් විදියට එහෙම නැත්නම් ඉතිරි කිරීමේ තැන්පතුවක් විදියට තැන්පත් කරනවා. යම්කිසි කාල පරිච්ඡේදයක් අවසානයේදී බැංකුව විසින් මේ ගිණුමේ ශේෂයට ඔහුට පොලියක් ලබා දෙනවා. ව්‍යාපාරයට පොලී ආදායම ලැබෙනවා. මෙන්න මේව තමයි දුවේ පුතේ ආදායම් කියලා කියන්නේ. මීට අමතරව අපිට තවත් ආදායම් ඉගෙන ගන්නට පුළුවන්. අපි ඉදිරියට පාඩම් කරගෙන යද්දී ඉස්සරහා පාඩම් වලදී මොනවද අනිත් ආදායම් කියන ඒවාත් තවත් සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. හරි. දැන් අපි අලාභය ගැන කතා කරමු. අපි ලාභය ගැන ඉස්සෙල්ලා කිව්වනේ. මොකක්ද මේ අලාභය කියලා කියන්නේ? නේද? හරි ලේසි. යම්කිසි ව්‍යාපාරයක එහෙම නැත්නම් යම්කිසි ගනුදෙනුවක වියදම ඒ ගනුදෙනුවෙන් ලැබෙන ආදායමට වඩා වැඩි නම් අපි කියනවා අලාභයක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩි නම් අපි කියනවා ඒක අලාභයක් කියලා. අලාභයක් නිසා මොකක්ද වෙන්නේ? ලාභයක් නිසා හිමිකාරත්වය වැඩි වෙනවා වාගේම අලාභයක් නිසා හිමිකම එහෙම නැත්නම් අයිතිකරුගේ හිමිකම
අඩුවීමකට ලක් වෙනවා. ඒක අපි හොඳින්ම මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි නිරතුරුවම ව්‍යාපාරිකයන් අලාභ ලබන්නේ නැතිව ලාභ ලැබීම සඳහා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන්නේ. හරි. ඊළඟට අපි බලනවා හිමිකම අඩු වෙන්නේ අලාභෙන් විතරද? දැන් උනාට එන ප්‍රශ්නයක්. හිමිකම අඩු වෙන්නේ අලාභෙන් විතරද? කෙටි උත්තරේ නැහැ. එහෙනම් මොන වගේන්ද හිමිකම අඩු වෙන්නට පුළුවන් තවත් සාධක? ප්‍රධානම සාධකය තමයි ගැනිලි. අපි කියනවා drawings කියලා. මේ වචනේ හොඳට මතක තියාගන්න මේක ගැහිලි නෙවෙයි ගැනිලි. drawings කියන එක. හරි. එහෙනම් අපි විස්තරාත්මකව බලමු මොකක්ද මේ ගැනිලි කියන්නේ කියලා. දුවේ පුතේ ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවෙක් තමන්ගේ පෞද්ගලික පරිභෝජනයේට ව්‍යාපාරයෙන් ලබා ගන්නා භාණ්ඩ සහ මුදල් අපි කියනවා ගැනිලි කියලා. නේද? හරි. අපි උදාහරණ පොඩ්ඩක් ගමුකෝ. මුදල් ගත්තාම අපි කියනවා මුදල් ගැනිලි කියලා. මම පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. ඔන්න අපේ ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා සිලර කඩයක් තමයි ඔහු කරන්නේ. ඔහු ව්‍යාපාර කටයුතු කරගෙන යන එක්තරා දවසක සන්ධ්‍යා යාමේදී තමන්ගේ පුතා එනවා ව්‍යාපාරයට. ඇවිල්ලා කියන තාත්තේ මට අද ටියුෂන් ෆී එක ගෙවන්න ඕන. තමන්ගේ පන්ති ගාස්තුව ගෙවන්න ඕන මට 1500ක් දෙන්න. එතකොට ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ව්‍යාපාරිකයා කල්පනා කරනවා මේ මගේ ව්‍යාපාරය ඒ නිසා මම මේ ව්‍යාපාරයෙන් සල්ලි ගන්න ඕනේ නැහැ. මගේ පර්ස් එකෙන් සල්ලි අරන් දෙනවයි කියලා පර්ස් එකෙන් අරන් දෙනවද? නැහැ. සාමාන්‍යයෙන් ඒක එහෙම නෙවෙයි වෙන්නේ. පොඩ්ඩක් ඉන්න පුතේ එහෙම කියලා Tamanගේ ව්‍යාපාරයේ ලාජ්ජෙන් තමයි සල්ලි අරන් දෙන්නේ. හැබැයි ව්‍යාපාරයේ තියෙන සමස්ත වත්කමම අයිතිකාරයාට අයිති වෙන්නේ නැහැ. අපි කලින් කිව්වනේ නේද? ඔහු යොදවපු මුදල් ප්‍රමාණය සහ ලාභය තමයි ඔහුට අයිති වෙන්නේ. ඒ නිසා ඔහුගේ හිමිකාරත්වය අඩු වෙන්නට ඔන්න ඔය ලබාගත්තු රුපියල් 1500 බලපානවා. අන්න ඒ විදිහට ව්‍යාපාරිකයා Tamanගේ පෞද්ගලික පරිභෝජනය සඳහා ව්‍යාපාරික මුදල් ලබා ගන්නවා නම් අපි ඒකට කියනවා මුදල් ගැනිලි කියලා. ඒ වගේම භාණ්ඩ ගැනිලි. සමහර අවස්ථාවන් වලදී ව්‍යාපාරිකයා Tamanගේ පෞද්ගලික පරිභෝජනය සඳහා ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ අරගෙන අවස්ථා තියෙනවා. මම උදාහරණයක් කියන්න. අර කතා කරපු ව්‍යාපාරයම කියලා හිතන්නකෝ. ඔන්න පුතාට සල්ලි දීලා පුතා පිටත් කරා. මොන ටික වෙලාවක් යනකොට Tamanට දුරකථන ඇමතුමක් කියනවා Tamanගේ බිරිඳගෙන්. බිරිඳ කතා කරලා කියනවා මේ මහත්තයෝ මේ ගෙදර තියෙන පිටි ඉවර වෙලා. පිටි පැකට් දෙකක් ඔන්න නොවරදවාම අරන් එන්න කියලා. මුදලාලි ටක් ගාලා ගිහිල්ලා මොකද කරන්නේ? පිටි පැකට් දෙකක් අරගෙන එනවා. අරන් ඇවිල්ලා බෑග් එකට දාගන්න මොකද හවසට අමතක වෙන්න පුළුවන් නිසා. මේ අවස්ථාවේදී අර ලබාගත්තු පිටි පැකට් දෙකට මුදලාලි මහත්තයා පර්ස් එකෙන් අරන් සල්ලි දානවද ව්‍යාපාරි ලාච්චුවට? සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. එහෙනම් අර ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ කියන වත්කම තමයි අයිතිකරු Tamanගේ පෞද්ගලික පරිභෝජනයට ගත්තේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ භාණ්ඩ ගැනීම නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා කියලා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ අපි යනවා වියදම් කියන කාරණේ ගැන ඉගෙන ගන්නට. expenditure එහෙම නැත්නම් වියදම්. වියදම් අපි නිර්වචනය කරන්නේ මෙන්න මේ ආකාරයට අයිතිකරු විසින් සිදු කරනු ලබන ගැනිලි හැර ව්‍යාපාරයේ හිමිකමට එහෙම නැත්නම් හිමිකම අඩවීමට බලපාන සාධක අපි වියදම් විදියට සලකනවා. මම කලින් පැහැදිලි කරා අයිතිකරුවන්ගේ හිමිකම ගැනිලි නිසා අඩු වෙනවා. එහෙනම් වියදම් කියලා කියන්නේ දුවේ පුතේ ගැනිලි හැර වෙනත් සාධක අයිතිකරුවන්ගේ හිමිකම අඩුවීම සඳහා බලපාන. මම උදාහරණ කීපයක් ඔබට පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට. පළවෙනි උදාහරණය විකුණුම් පිරිවැය. මම කියවනේ කලින් උදාහරණේ සීබා මෝටර්ස් ව්‍යාපාරේ රුපියල් 4,50,000කට ත්‍රී වීලර් රථයක් අරගෙන ලක්ෂ 5කට විකුණනවායි කියලා. එහෙනම් ලක්ෂ 5කට විකුණලා ආදායමක් උපයනකොට රුපියල් 4,50,000ක් ඔහුට වියදම් වෙනවා ඒ විකුණපු ත්‍රී වීලර් රථය මිලදී ගන්න. එහෙනම් ඒකට අපි කියනවා විකුණුම් පිරිවැය කියලා. ඒ කියන්නේ විකුණු බඩුවල ගත් මිලට අපි කියනවා විකුණුම් පිරිවැය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා cost of sales කියලා. COS. හරිද? එහෙනම් විකුණුම් පිරිවැය තමයි දුවේ පුතේ ව්‍යාපාරයක තියෙන ප්‍රධානම වියදම. මේ වියදම් වැඩි වෙන්නට ව්‍යාපාරයේ ලාභය අඩු වෙනවා. ඒ කියන්නේ හිමිකාරත්වය අඩු වෙනවා. එහෙම නැත්නම් හිමිකම අඩු වෙනවා. දෙවෙනි වියදම අපි බලමු. වැඩුපා වේතන.
ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනකොට දුවේ පුතේ නිකම්ම කරගෙන යන්න බැහැනේ නේද? සේවකයෝ ඉන්නව නම් ඌන්ට පඩි නඩි ගෙවන්න ඕන. මේක වියදමක්. සේවකයන්ට පඩි ගෙවීම නිසා ව්‍යාපාරේ ලාභයට බලපානවා. වියදම් වැඩි වෙනකොට කලින් කිව්වා වගේම ලාභය අඩු වෙනවා. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා. තුන්වෙනි එක. බදු කුලී වියදම rent expenses. ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුත්ත කරගෙන යන්නේ Tamanගෙම තැනක නොවේ නම් වෙනත් තැනක නම්. ඒ කියන්නේ බද්දට ගත්තු තැනක නම් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. හැම මාසයක් අවසානයේදීම ව්‍යාපාරිකයට සිද්ධ වෙනවා මේ සඳහා බදු කුලී ගෙවන්නට. නේද? මෙන්න මේ බදු කුලී ගෙවීම නිසා ව්‍යාපාරේ ලාභය අඩු වෙනවා. ඒක වියදමක්. අවසානයේදී හිමිකම අඩු වෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ විවිධ නම් වලින් වියදම් වර්ග 100 ගණනක් 1000 ගණනක් තියෙනවා. අපි ඒවා ක්‍රමානුකූලව ඉස්සරහට ඉගෙන ගනිමු. ඊළඟට බැංකු පොලි. ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැති හින්දා ණය මුදලක් ගන්නවා බැංකුවකින්. බැංකු ණය නිකන් දෙන්නේ නෑනේ නේද? බැංකු ණය දෙන්නේ නැවත පොලියක් සමග දීපු මුදල අය කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව. එහෙනම් හැම මාසයකම බැංකු ණය පොලිය සඳහා බැංකු ණය මුදල සඳහා වාරිකය ගෙවද්දී මුදල සඳහා කොටසකුත් ඒ මුදලට අදාළ පොලිය සඳහා කොටසකුත් ගෙවන්න ඕනේ. මෙන්න මේ විදිහට ව්‍යාපාරික ණය වෙනුවෙන් ව්‍යාපාරිකයා විසින් බැංකුවට ගෙවන පොලි මුදල වියදමක් විදිහට සලකනවා. ඒ වියදම් වැඩි වෙන්න ව්‍යාපාරයේ ලාභදායකත්වය අඩු වෙනවා. ඒ වගේම හිමිකම අඩු වෙනවා. හරි දුවේ පුතේ. මම හිතනවා අපි අද දවසේ ගොඩක්ම වැදගත් වචන ගණනාවක් ඒ වගේම මාතෘකා ගණනාවක් ඉගෙන ගත්තා. ඉරේ පේන විදිහට අපි හිමිකම් ගැන කතා කළා, ලාභය ගැන කතා කළා, අලාභය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. ගැනිලි ගැන කතා කළා, ආදායම් සහ වියදම් ගැන කතා කළා. ඉතින් ඔබ මේ හැම කාරණාවක්ම හොඳින්ම ඔළුවට ගන්න, මේවා හොඳට බලන්න. එක වතාවක් බැලුවාම පැහැදිලි නැත්නම් තව වතාවක් ඔබට මේ වීඩියෝ බලන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපි ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගන්නවා. ඔයගොල්ලෝගේ 5 වෙනි පාඩම ගිණුම් කරන සමීකරණය කියන පාඩම. මේ සමීකරණය ගිණුම් කරන සමීකරණ පාඩම කියන එක හරිම වැදගත් වෙනවා අපිට. ඒක තමයි ගිණුම් කරන්නේ බේසික් එක. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක. මේ බේසික් එක නැත්නම් ෆවුන්ඩේෂන් එක නැත්නම් අපිට හරියට ගිණුම් කරණය මතක තබා ගන්නට බෑ. ඒ නිසා තමයි මම ඊටාත්ම අඩු වේගයකින් ඊටාත්ම හොඳට පැහැදිලි වෙන විදිහට අද පාඩම ඔබට කියලා දුන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අද පාඩම මෙතකින් නිමවටපත් කරනවා. පුළුවන් තරම් මේ පාඩම පිළිබඳ පණිවිඩය ඔබේ යාළුවන්ට කියන්න. ඒ වගේම ඔබ සියලු දෙනාම මේ channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් කියන්න subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරාට පස්සේ අපි නිකුත් කරන සෑම වීඩියෝවක්ම ඔබට ෂණයකින් බලා ගන්නට පුළුවන්. වීඩියෝ නිකුත් වූ බව ඔබට දැනගන්නට පුළුවන්. එහෙනම් අපි ලබන සතියේදී අලුත් පාඩමකින් හම්බ වීමේ බලාපොරොත්තු වෙන යුතුව මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.